ආයිබෝන් සියලු දෙනාටම කැමරා ටික ඔන් කරගන්න ඔක්කොම කැමරා ටික ඔන් කරගන්න කැමරා ටික ඔන් කරගන්න පුතේ මේ ගිය සතියේ බදාදා අපි අන්තිමට මේ 10 අවසර තියරි ක්ලාස් එකේ මොනවද කරලා තිබ්බේ 10 අවසර තියරි ක්ලාස් එකේ ඒ කියන්නේ මේ බදාදාට බ්‍රහස්පතින්දට අදාළව කරපු කොටස බ්‍රහස්පතින්දට අදාළව කරපු කොටස ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ වෙන්න ඇති මම කතා කර හිටියේ. හොඳයි. ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ මම කතා කර හිටියේ. ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ. එයාට ඉතින් මම කතා කරා පුතේ ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ යටතේ මම කතා කරා ඉස්සෙල්ලාම අදාළ බව කියන එක. ඉස්සෙල්ලා මම කතා කරා අදාළ බව. ඊට පස්සේ අංග සම්පූර්ණ බව කතා කරා. ඒ දෙන්න කතා කරා නේද? అవునే එදා අපිට බ්‍රහස්පතින්ද වෙනකොට මම තව දවසක් කරා නේද? කොහොම හරි ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ පුතේ කතා කරන්න තියෙන්නේ. මේ ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ යටතේ මම ඔයාලට ඉස්සෙල්ලාම කිව්වා පළවෙනි ලක්ෂණය අදාළ බව. ඒ කියන්නේ තොරතුරක් සෑම විටම අදාළ වෙන්න ඕන. අදාළ බව. ඒ තොරතුර අදාළ නැත්නම් පුතේ ඒ තොරතුරේ වටිනාකමක් නැහැ. පැහැදිලිද? ඒක අදාළ නොවේ නම් එහි වටිනාකමක් නොමැත. පැහැදිලිනේ? දැන් උදාහරණයක් විදිහට මම මෙතෙන්ට ඇවිල්ලා 5 ශ්‍රේණියට අදාළ පාඩමක් ඔයාට උගන්වනවා. වැඩක් තියනවද? වැඩක් නැහැනේ. ඔයාට උගන්වන්න ඕන 10 ශ්‍රේණිය නම් ඒ 10 ශ්‍රේණිය කරුණු. ඒකයි. ඒකට කියනවා අදාළ බව කියලා. ඊට පස්සේ ඊගාට මම කිව්වා අංග සම්පූර්ණ බව. අංග සම්පූර්ණ බව. අංග සම්පූර්ණ බව කියලා කිව්ව පුතේ සෑම විටම තොරතුරක් අංග සම්පූර්ණ වෙන්න ඕන. ඒ කිව්වෙ මොකද්ද? අපි යම් කිසි දෙයක් කියනකොට ඒක සර්ව සම්පූර්ණ වෙන්න ඕන. සර්ව සම්පූර්ණ වෙන්න ඕන. මෙතන පුතේ ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ පහක් තියෙනවා. ඒ පහ ලියපු නැති ආත උස්සන්න. නිර්වද්‍යතාව, කාලීන බව, පිරිවැයම්ම බව කියන එක. දැන් අමතර දවසේ ඇවිල්ලා නැහැ වගේ. හරි කමන්න මේ පහ ලියාගම ඊට පස්සේ අපිට එතනින් එහාට කතා කරන්න තියෙන්නේ. හරි හරි. යෙදවුම් මම හිතන්නේ දැන් කරන්න ඇත්තේ. දැන් එතනින් එහාට යෙදවුම් තමයි තියෙන්නේ. ගැටලුවක් නැහැ. අංග සම්පූර්ණ බව. තොරතුරක් පුතේ සෑම විටම
අංග සම්පූර්ණ වෙන්න ඕන. ලියපො නැති අය ලියා ගන්න. ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ අපි කතා කරන්නේ. ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ. හරිද? මේක බැලුවේ නැත්නම් YouTube එකේ වීඩියෝ එක ඇති. channel එකේ නම පුතේ තාරුක ජයසිංහ. කලින් වීඩියෝ මේක ඇතුලේ තියෙනවා. තාරුක ජයසිංහ. මේකේ තියෙනවා. ICT වල යෙදුම් කියලා අන්තිමට ලියවල. ඔව්. හරි. මම ඒක තමයි එදා තව දවසක් කරාගේ මතකයක් තියෙනවා ඒකයි ඒ. ඒකයි කිව්වේ. පුතේ අංග අදාළ බව, අංග සම්පූර්ණ බව ඊට පස්සේ තොරතුරක් පුතේ සෑම විටම නිර්වද්‍ය වෙන්න ඕන. නිර්වද්‍යතාවය ඊට පස්සේ කාලීන බව සෑම විටම පුතේ තොරතුරක් කාලීන වෙන්න ඕන. අප්ඩේට් වෙන්න ඕන. අප්ඩේට් උනේ නැත්නම් ඒ තොරතුරේ වැඩක් නැහැ. ඊට පස්සේ අවසාන එක පිරිවැය අවම බව. පිරිවැය අවම බව. පළවෙනි එක අදාළ බව, අංග සම්පූර්ණ බව, නිර්වද්‍යතාවය, කාලීන බව, පිරිවැය අවම බව. පිරිවැය අවම බව. මෙන්න මේවා තමයි ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ. මේ ටික මම ඔයාලට කලින් කියලා දුන්නා. කලින් මේ පන්තියේ සිටියේ නැත්තම් පුතේ ඔයාගේ group එකේ පොඩ්ඩක් උඩට ගිහින් බලන්න. ඒ දිනේට අදාළ repeat link එක දාලා තියෙනවා. ඒ link එක ඔබලා ඒ link එක ඔස්සේ ගිහිල්ලා ඒ පන්තියට සම්බන්ධ වෙන්න. අද අපිට කතා කරන්න තියෙන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණයේ යෙදවුම් ගැන. ඒ කිය මොනවද? මේ ICT කියන එක. නැත්තම් තොරතුරු හා sannivedana තාක්ෂණයේ පුතේ යොදා ගන්නා විවිධ ශේෂ්ත්‍රයන් පිළිබඳව අපි කතා කරනවා. උදාහරණයක් විදිහට පුතේ බලමු මේ බලන්න මේ බලන්න පුතේ. ඔන්න සුළු මොහොතකින් එනවා. හරි ආවා. ඉස්සල්ලාම් පුතේ අපි කතා කරනවා ඊ රාජ්‍ය ගැන. ඊ ගවර්න්මන්ට්. රජය සහ රජයේ පාර්ශවයන් වලට කොහොමද යොදාගෙන තියෙන්නේ? කියන්නේ ඊ රාජ්‍ය කියන්නේ ඒක නෙමෙයි. ඊ රාජ්‍ය කියන්නේ පුතේ රටක පුරවැසියන් තොරතුරු හා sannivedana තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි රාජ්‍ය සමාගම් නැත්නම් පුරවැසියන් හා පුතේ රජය මේ දෙන්න තොරතුරු හා sannivedana තාක්ෂණය යොදා ගනිමින් අන්තර් සම්බන්ධතා පැවැත්වීම තමයි මෙතනින් කරන්නේ. සරලව ගත්තොත්. ඊ රාජ්‍ය. ඊට පස්සේ අපි කතා කරනවා කර්මාන්ත සඳහා කොහොමද තොරතුරු හා sannivedana තාක්ෂණය යොදාගන්නේ? ව්‍යාපාර සඳහා කොහොමද තොරතුරු හා sannivedana තාක්ෂණය යොදාගන්නේ? අධ්‍යාපනය සඳහා කොහොමද තොරතුරු හා sannivedana තාක්ෂණය? සෞඛ්‍ය සඳහා, කෘෂි කර්මාන්තය සඳහා, ගමනාගමනය සඳහා සහ මොකද්ද? විනෝදාස්වාදය සඳහා. එතකොට මෙන්න මේ ශේෂ්ත්‍ර පිළිබඳව පුතේ අපි මේ පාඩමේදී කතා කරනවා. මාතෘකාව ලියවෙ නැති අය දාගන්න. තොරතුරු හා sannivedana තාක්ෂණයේ යෙදවුම්. තොරතුරු හා sannivedana තාක්ෂණයේ යෙදවුම්. පිටු සාමාන්‍ය දෙකක් විතරට තිබ්බනම් ඇති කලින් ඒවට. තොරතුරු හා sannivedana තාක්ෂණයේ යෙදවුම්. තොරතුරු හා sannivedana තාක්ෂණයේ යෙදවුම්. තොරතුරු හා sannivedana තාක්ෂණයේ යෙදවුම්. ලියන්න පුතේ තරුවක් දාලා. තරුවක් දාලා ලියමු. තොරතුරු හා sannivedana තාක්ෂණයේ යෙදවුම්. තරුවක් දාලා ලියමු. තොරතුරු හා sannivedana තාක්ෂණයේ යෙදවුම්. තරුවක් දාලා ලියන්න. දැන් මේ link එකේ පැහැදිලිව දාලා තියෙනවා 10 ශ්‍රේණිය ICT කියලා. ඒතකොට මගෙන් අහන්න එපා මේ කී වසරද කියලා. පැහැදිලිව පේනවනේ ඔයාලට. පොඩක් කල්පනාවෙන් වැඩ කරන්න. link එකේ පැහැදිලි ඉස්සලා link එක කියවලා ඉන්න. ලියන්න තරුවක් දාලා. තොරතුරු හා sannivedana තාක්ෂණය
තොරතුරු හා සංනිවේදන තාක්ෂණය ඔහේ නිකන් අර ආසෙන් කඩාපාත් වෙලා වගේ එහෙම අහන්න එපා කී අවසරද කියලා. එතකොට කිසිම ඔයාලට මේ දැනුමක් තේරුමක් නැහැනේ. ඉස්සලා දැන් ඔහොම වුණාම තමයි යන්නේ කොහෙද මල්ලේ පොල් වෙන්නේ. යන්න තැනක් දන්නේ නැහැ, ඉන්න තැනක් දන්නේ නැහැ. ඔහේ නිකන් යන්නම් වාගේ යනවා. එහෙම හරියන්නේ නැහැ. ලින්ක් එකේ පැහැදිලිව දාලා තියෙනවා 10 ශ්‍රේණියේ ICT පන්ති කියලා. ලියන්න කරුවක් දාලා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරන තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරන තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරන විවිධ ශේෂ්ත්‍රයන් පිළිබඳව තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරන විවිධ ශේෂ්ත්‍රයන් පිළිබඳව පහතින් දැක්වේ. තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිතා කරන විවිධ ශේෂ්ත්‍රයන් පිළිබඳව පහතින් දැක්වේ. දැන් පුතේ කතා කරන්නේ මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිතා කරන විවිධ ශේෂ්ත්‍රයන් ගැන. ඉස්සෙල්ලාම ලියා ගන්න රාජ්‍ය government රාජ්‍ය ඉංග්‍රීසියෙන් කියනවා government රාජ්‍ය government රාජ්‍ය government රාජ්‍ය government දැන් පුතේ අංක 2 අධ්‍යාපන ශාස්ත්‍රය අධ්‍යාපන ශාස්ත්‍රය රාජ්‍ය government ඊට පස්සේ අංක 2 අධ්‍යාපන ශාස්ත්‍රය දැන් මේ කතා කරන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරන ශාස්ත්‍ර පිළිබඳව තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරන ශාස්ත්‍ර පිළිබඳව ඉස්සෙල්ලා මොකද්ද රාජ්‍ය ඊට පස්සේ අධ්‍යාපන ශාස්ත්‍රය education කියන්න පුළුවන් ඒක අධ්‍යාපන ශාස්ත්‍රය යටතින් ඊට පස්සේ අංක 3 සෞඛ්‍ය ශාස්ත්‍රය
ඊ රාජ්‍ය ඊට පස්සේ අධ්‍යාපන ශාස්ත්‍රය පුතේ ඊට පස්සේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඊ රාජ්‍ය අධ්‍යාපන ශාස්ත්‍රය සෞඛ්‍ය ශාස්ත්‍රය දැන් මෙයාලා ගැන පුතේ වෙන වෙනම කතා කරනවා ඊ රාජ්‍ය ඊට පස්සේ අධ්‍යාපන ශාස්ත්‍රය ඊට පස්සේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඊට පස්සේ පුතේ අපි කතා කරනවා කෘෂිකර්මාන්ත ශාස්ත්‍රය කෘෂිකර්මාන්ත ශාස්ත්‍රය ඊ රාජ්‍ය අධ්‍යාපන ශාස්ත්‍රය සෞඛ්‍ය ශාස්ත්‍රය කෘෂිකර්මාන්ත ශාස්ත්‍රය දැන් මේ මන් තාම හැඳින්වීම පමණයි කරන්නේ ඊට පස්සේ මේ මාතෘකා ටික කරලා ඊ රාජ්‍ය කියන්නේ මොකද්ද ඊ රාජ්‍ය තුල කොහොමද මෙයා යොදාගන්නේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල කොහොමද මෙයා යොදාගන්නේ කියලා පුතේ වෙන වෙනම පැහැදිලි කරනවා ඊ රාජ්‍ය අධ්‍යාපන සෞඛ්‍ය මේ කවුද ටිෂාන් කියන්නේ ටිෂාන් කොහේ පන්තියේද ඔයා කැමරා ඔන් කරලා නැති සියලුම අය මම මේකෙන් දැන් ඉවත් කරනවා ටිෂාන් කියන්නේ කවුද හරි දැන් ගානට කට්ටිය ටික ඉතුරු වුණා අර එමේ යන මේ ඔයාලා ළමයි අතරින් වෙන කට්ටියට ලින්ක් එක යනවද මන්ද ඒ කියන්නේ අනවශ්‍ය පුද්ගලයන්ට ලින්ක් එක යවීමෙන් මලකින්න එහෙම යන පිස්සු පන්තියට ආපුවම හරි කරදරයි කරන්න එකයි හොඳලාට මේක උපරිම සිකියුරිටි හදලා තියෙන්නේ නැත්නම් ඔයාලත් අපහසුතාවයටපත් වෙනවා ෆේක් නම් වලින් ඇවිල්ලා හරි හරි කෘෂිකර්මාන්ත ශාස්ත්‍රය හරිනේ ඊට පස්සේ ලියා ගන්න ගමනාගමන ශාස්ත්‍රය ගමනාගමන
ගමනාගමන ශේෂ්ත්‍රය සඳහාත් අපි මේ තොරතුරු හා sannivedana තාක්ෂණය භාවිතා කරනවා. ගමනාගමන ශේෂ්ත්‍රය. ගමනාගමන ශේෂ්ත්‍රය. ඔයාලා පුතේ මේ ටිෂාන් කියන නමින් දන්නවනේ මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න කවුද ඒ කියලා. TISH ටිෂාන් කියලා නමක්. ගමනාගමන ශේෂ්ත්‍රය. ගමනාගමන ශේෂ්ත්‍රය. ගමනාගමන ශේෂ්ත්‍රය. ඊගාවට විනෝදාස්වාදයේ සඳහා. විනෝදාස්වාදයේ සඳහා. විනෝදාස්වාදයේ සඳහා. විනෝදාස්වාදයේ සඳහා. විනෝදාස්වාදයේ සඳහා. ඊගාවට ව්‍යාපාර ශේෂ්ත්‍රය. ව්‍යාපාර ශේෂ්ත්‍රය. ව්‍යාපාර. ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකට එන්න ඒක ඉංග්‍රීසි වලින් කරන්න. ඊයේ තිබ්බා ලින්ක් එක වගේ group එකට දාලා තියෙනවා. ඒකට ගිහිල්ලා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් ඉංග්‍රීසි මීඩියම් එකට. ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් ස්ටාර්ට් කියලා එකකින් ඇත්ත ලින්ක් එක. ව්‍යාපාර ශේෂ්ත්‍රය. ව්‍යාපාර ශේෂ්ත්‍රය. ඊගාවට අවසාන එක පුතේ කර්මාන්ත ශේෂ්ත්‍රය. කර්මාන්ත ශේෂ්ත්‍රය. කර්මාන්ත ශේෂ්ත්‍රය. කර්මාන්ත ශේෂ්ත්‍රය. කර්මාන්ත ශේෂ්ත්‍රය. හොඳයි. පුතේ දැන් අපි කතා කරන්නේ ඊ රාජ්‍ය ඊ ගවර්න්මන්ට් ගැන. දාගන්න මාතෘකාව ඊ රාජ්‍ය ඊ ගවර්න්මන්ට් ඊ ගවර්න්මන්ට් ඊ රාජ්‍ය ඊ ගවර්න්මන්ට්. නෑ ඉරිදා නෙමෙයි ඉංග්‍රීසි මීඩියම් තියෙන්නේ. ඉරිදා කාලසටහන සම්පූර්ණ වෙනස් වුණා එක. ලින්ක් එක දාලා තියෙනවා ආගේ group එකට ඉංග්‍රීසි මීඩියම් අයගේ. ඊ රාජ්‍ය ඊ ගවර්න්මන්ට් ඊ ගවර්න්මන්ට්. පුතේ ඊ ගවර්න්මන්ට් කියන්නේ මෙන්න මෙහෙමයි.
හරිද? සරලව ගත්තොත් මේ රජය සහ සාමාන්‍ය පුරවැසියන් දෙන්න අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීම. ඊට වඩා අපි වඩා ගැඹුරු නිර්වචනයකට ගියොත් එහෙනම් පුතේ මෙන්න මෙහෙමයි. හරිද? රජයක් තොරතුරු හා sannivedana තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන් ව්‍යාපාර සමාගම් වලට සහ වෙනත් රාජ්‍යයන් වලට සේවා සැපීමට අපි කියනවා මොකද්ද? ඊ රාජ්‍ය කියලා. රජයක් තොරතුරු හා sannivedana තාක්ෂණය යොදා ගනිමින් තම රටේ පුරවැසියන්ට ව්‍යාපාර වලට සමාගම් වලට හා වෙනත් රාජ්‍යයන් වලට සේවා සපයන එකට අපි කියනවා ඊ රාජ්‍ය කියලා. ලියන්න තරුවක් දාලා ඊ ගවර්න්මන්ට් යටතේ ලියන්න තරුවක් දාලා රජයක් තොරතුරු හා sannivedana තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි රජයක් තොරතුරු හා sannivedana තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හා වෙනත් රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම ඊ රාජ්‍ය තුලදී සිදුවේ. නැත්නම් මේ විදියන් වෙනත් රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම ඊ රාජ්‍ය ලෙස හඳුන්වනු ලබයි. ඊ රාජ්‍ය ලෙස හඳුන්වනු ලබයි.
එතකොට රජයක් තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටේ පුරවැසියන් ව්‍යාපාර සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල් සමග සම්බන්ධතා පවත්වන එකට කියනවා ඊ රාජ්‍ය කියලා. එතකොට පුතේ මේ රජයක් විසින් පුරවැසියන්ට සලකන්නේ වෙනත් අන්දමකින්. වෙනත් රාජ්‍යයන්ට සලකන්නේ වෙනත් අන්දමකින්. රජයක් විසින් රජයේ සේවකයන්ට සලකන්නේ වෙනත් අන්දමකින්. රජයක් විසින් පුතේ ව්‍යාපාරවලට සලකන්නේ වෙනස්ම අන්දමින්. අපි දැන් කතා කරනවා රජයක් විසින් කොහොමද පුරවැසියන්ට සපයන සේවා. රජයක් විසින් මොනවද පුරවැසියන්ට සපයන සේවා. ව්‍යාපාරවලට සපයන සේවා මොනවද. වෙනත් රාජ්‍යයන් වල සපයන සේවා මොනවද කියලා. දාගන්න අනුමාත්‍රකාවක් යටතේ නෑ යටින් මෙහෙම තරුවක් දාලා ලියන්නකො. යටින් මෙහෙම තරුවක් දාලා ලියන්න. ඊ රාජ්‍යයේ සම්බන්ධතා. 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 ලියන්න පුතේ යටින් මේ විදිහට ඉස්ලාම් පුතේ රජයක් සේවා සපයනවා. රජයේ විසින් කියන්න එපා පුරවැසියන්ට. ඊ රාජ්‍යයට ඉස්ලාම් සේවා සපයන පුතේ රජයේ විසින් පුරවැසියන්ට අපි ඉංග්‍රීසියෙන් කියනවා government to citizen. government to citizen. මේකේ government කියන වචනේ G අකුරත් to වචනේ T අකුරත් citizen වචනේ C අකුරත් අරගෙන අපි නිර්මාණය කරනවා G to C කියලා. මේ 2 කියන එකේ තමයි පුතේ මේ 2 කියන එක ගත්තේ. G to C කියලා කියනවා. ඉස්සෙල්ලාම රජයේ විසින් පුරවැසියන්ට. ලියන්න අංක 1 රජයේ විසින් පුරවැසියන්ට. අපි දැන් කතා කරනවා රජයක් විසින් කොහොමද පුරවැසියන්ට සපයන සේවා මොනවාද කියලා. පුරවැසියන්ට දෙන වරප්‍රසාද. රජයේ විසින් පුරවැසියන්ට government to citizen G to C. government to citizen G to C. ඊට පස්සේ දෙවෙනි එක රජයේ විසින් වෙනත් රාජ්‍යවලට. ඒ කියන්නේ වෙනත් රටවල් වලට. අපි ඉංග්‍රීසියෙන් කියනවා government to government. government to government. G to G කියලා කියනවා. G to G. ඉස්ලාම රජයේ විසින් පුරවැසියන්ට government to citizen G to C. ඊට පස්සේ දෙවෙනි එක පුතේ රජයේ විසින් වෙනත් රාජ්‍යයන් වලට වෙනත් රාජ්‍යවලට government to government G to G කියලා කියනවා. ඊට පස්සේ පුතේ තුන්වෙනි එක රජයේ විසින් ව්‍යාපාරවලට. රජයේ විසින් ව්‍යාපාරවලට අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් government to business G to B කියලා කියනවා. G to B රජයේ විසින් ව්‍යාපාරවලට government to business G to B. ඔන්න මම ආයෙ මුලින් ඉඳන් කියනවා ඉස්සල්ලාම දැන් පුතේ තාම මේක මම පැහැදිලි කරේ නැහැ. ඊට පස්සේ තමයි දැන් මාතෘකාවෙන් කොටසෙන් කොටස අරන් පැහැදිලි කරන්නේ. ඉස්ලාම් පුතේ රජයේ විසින් පුරවැසියන්ට government to citizen G to C. ඊගාවට රජයේ විසින් වෙනත් රාජ්‍යවලට government to government G to G. ඊගාවට රජයේ විසින් ව්‍යාපාරවලට government to business G to B.
ඊගාවට අවසාන එක පොතේ රජය විසින් සේවකයන්ට සේවකයින්ට රජය විසින් සේවකයන්ට අපි කියනවා government to employees G to E කියලා කියනවා G to E ඉස්සෙල්ලාම පුතේ රජය විසින් පුරවැසියන්ට government to citizen G to C ඊගවට රජය විසින් වෙනත් රාජ්‍යවලට government to government G to G ඊගවට රජය විසින් ව්‍යාපාරවලට government to business G to B ඊගවට රජය විසින් සේවකයින්ට government to employee G to E G to E හොඳයි පුතේ දාගන්න මාතෘකාව රජය විසින් පුරවැසියන්ට G to C රජය විසින් පුරවැසියන්ට G to C රජය විසින් පුරවැසියන්ට තරුවක් දැන් ලියාගමු රජයක් විසින් පුරවැසියන් හට පහත ආකාරයට සේවා සපයනු ලබයි. රජයක් විසින් පුරවැසියන් හට පහත ආකාරයට සේවා සපයනු ලබයි. පහත ආකාරයට සේවා සපයනු ලබයි. පුතේ දැන් අපි කතා කරන්නේ රජයක් විසින් පුරවැසියන්ට කොහොමද සේවා සපයන්නේ කියලා. පුතේ රජයක් විසින් ඔයාලට දෙනවා මොනවද? රාජ්‍ය ආයතන නාමාවලියක් ඔයාලට ලබා දෙනවා. රාජ්‍ය ආයතන නාමාවලිය ඔයාලට ලබා දෙනවා පුරවැසියන්ට. ඊට පස්සේ බිල්පත් ගෙවීම් සේවා ලබා දෙනවා. රජයේ සේවාවලට අදාළ බිල්පත් ගෙවීම්.
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ඊට පස්සේ පුතේ වතුර වලට වෙනම ඊට පස්සේ පුතේ රජයක් විසින් ඔයා දන්නා පුතේ පාරේ දුවන හැම වාහනයක්ම අවුරුද්දකට වතාවක් ලයිසන් කරන්න ඕන. ලියාපදිංචි කරනවා කියන්නේ ලයිසන් කරන්න ඕන. එතකොට වාහනයක් ලයිසන් කරන එකට අදාළ සියලුම තොරතුරු ඔයාලට සපයනවා. සහ ඔන්ලයින් කිරීමේ පහසුකම හදලා දෙනවා. ඊට පස්සේ පුතේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය කියලා මෙන්න මෙහෙම එකක් පවත්වාගෙන යනවා. 19යි 19. මෙයාට කතා කරලා රජය පිළිබඳ ඕනම තොරතුරක් දැනගන්න පුළුවන්. 19යි 19. ඊට පස්සේ පුතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ නීති පද්ධති වලව දැනුවත් කරනවා. නීති පද්ධති පිළිබඳව. ඒ කියන්නේ පුතේ මේ නීතිය දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ මොකක් හෝ වැරද්දක් කරා කියලා. ඒක නීත්‍යානුකූල නීතිය හැටියට වැරදි. දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයා බයිසිකලයක හෙල්මට් එකක් නැතුව ගියා කියලා. එතකොට ඔයා පොලිසියෙන් අල්ලගත්තාම ඔයා කියනවා මම ඒක දැනන් හිටියේ නෑ කියලා. පුතේ නීතිය දැනගෙන හිටියේ නෑ කියලා අපිට ගැලවෙන්න බෑ. නීතිය දැනගෙන හිටියේ නෑ කියලා අපිට ගැලවෙන්න බෑ. අපි අනිවාර්යෙන් වැරදිකාරයෝ. එහෙනම් පුතේ රජයක් විසින් මේකයි වට හැම විටම ටීවී එකක් දාන්නේ හිස්වැසුම් පළ දෙන්න. දැන් ටීවී එක දාන්න පුතේ මුඛාවරණ සෑම විටම එළියට යනකොට පළ දෙන්න. එහෙම නැත්නම් දඩ මුදලක් අය කරනවා. අන්න ඒ විදිහට. ඊට පස්සේ පුතේ ශ්‍රී ලංකා සිටීම ඒ පිළිබඳව තොරතුරු සපයනවා. ලියන්න අංක 1 රාජ්‍ය ආයතන නාමාවලි සහ අංක 1 රාජ්‍ය ආයතන නාමාවලි සහ 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 බිල්පත් ගෙවීම් ආශ්‍රිත සේවා රාජ්‍ය ආයතන නාමාවලි සහ බිල්පත් ගෙවීම් ආශ්‍රිත සේවා රාජ්‍ය ආයතන නාමාවලි සහ බිල්පත් ගෙවීම් ආශ්‍රිත සේවා ඊට පස්සේ පුතේ රජයක් විසින් ඔයාලට තව ලබා දෙනවා මොනවද? වාහන බලපත්‍ර අලුත් කිරීම සහ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාවන්. වාහන බලපත්‍ර අලුත් කිරීම සහ 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 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාවන්. වාහන බලපත්‍ර අලුත් කිරීම සහ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාවන්. වාහන බලපත්‍ර අලුත් කිරීම සහ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාවන්. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාවන්.
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවාවන්. ඊළඟට අංක 3 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සහ නීති පද්ධති. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සහ නීති පද්ධති. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සහ නීති පද්ධති. හොඳයි පුතේ. ඒ අපි කතා කරේ රජයක් විසින් කොහොමද පුරවැසියන්ට සේවා සපයන්නේ. රජයක් විසින් කොහොමද පුරවැසියන්ට සේවා සපයන්නේ කියලා. දැන් අපි ඊගාවට කතා කරනවා රජයක් විසින් කොහොමද වෙනත් රාජ්‍යයකට, ඒ කියන්නේ රටක් විසින් කොහොමද තවත් රටකට, නැත්නම් අපේ රට විසින් කොහොමද වෙනත් රටකට සේවා සපයන්නේ කියලා. දාගන්න අනුමාත්‍රකාව රජය විසින් වෙනත් රාජ්‍යවලට, government to government, G to G, රජය විසින් වෙනත් රාජ්‍යවලට ලියන්න පුතේ තරුවක් දාලා රජයක් විසින් වෙනත් රාජ්‍යවලට සේවා සපයන ආකාරය
පහතින් දැක්වේ. රජයක් විසින් වෙනත් රාජ්‍යවලට සේවා සපයන ආකාරය පහතින් දැක්වේ. පහතින් දැක්වේ. හරි පුතේ. අපි දැන් ඊගාට කතා කරන්නේ රජය විසින් වෙනත් රාජ්‍යයන් වලට කොහොමද සේවා සපයන්නේ කියලා. බලන්න අත උස්සන්න උදේ පන්තියට පාන්දර 4:00 පන්තියට ආපු නැති අය. පාන්දර 4:00ට තියෙන පන්තියට ආපු නැති අය අත උස්සන්න බලන්න. හරි කීප දෙනා ඉන්නේ ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ නෝට් එක සම්පූර්ණ කරගන්න. මම අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා කියන දවස් 3ේම ඔයාලට පාන්දර ඉගෙනීම් සිදු කරා. ආයෙ හෙට තියනවද කියලා මැසේජ් එකක් දාන්න. පුතේ මේ දවස් කීපෙම තියරි පන්තිය තුර ඉතාමත් හිමින් යන්නේ වැඩ. තියරි පන්තිය තුල ඉතාමත් හිමින් යන්නේ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට ගාන්ට වෙලාවට සිලබස් ඉවර කරන්න පුළුවන්. ඒ නිසා මම මේ සතිය තුළ ඔයාලට දවස් 3ක් පාන්දර 4:00 සිට නොකඩවා ඉගෙනීම් කටයුතු සිදු කරා. ඔයාලට දැන් මහන්සි. ඒ නිසා මේ උගන්වපු ටික හොඳටම ප්‍රමාණවත්. අපි උදෙත් කරා අද හවසත් කරා. ඒ නිසා නැවත සැරයක් හෙට පාන්දර තියනවාද කියලා මම මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් සෙනසුරාදා තියෙනවා තව කණ්ඩායමක්. ලබන සතිය ආයෙත් පන්තිය පැවැත්වෙනවා. එහෙනම් පුතේ සියලු දෙනාටම ආයිබෝන් කියලා මම පන්තිය නිමා කරනවා. ආයේ හෙට පාන්දර තියෙනවා නම් මම මැසේජ් එකක් දානවා. අද උගන්වපු එක තේරුණා නම් මැසේජ් එකක් දාන්න.